අපි දරුවෝ උපයෝගී පොත් ගැන සාකච්ඡා කිරීම පටන් ගත්තේ මොකක්ද අපි උපයෝගී පොතක් කිව්වේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනුවක් ඒ ව්‍යාපාරයේ ගිණුම් අංශය තුල ලියලා තියෙන පොත්වලට කිව්වා මොනවා කියලාද උපයෝගී පොත් කියලා. ලියලා තියෙන පොත්වලට කිව්වා මොනවා කියලාද උපයෝගී පොත් කියලා. මෙන්න මේ උපයෝගී පොත්වල ලියන ගනුදෙනු තමයි පසුව කොහෙට පිටපත් කරනවා කිව්වේද ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා කිව්වේ. එතකොට මේ උපයෝගී පොත් මාතෘකාව යටතේ සවිස්තරාත්මකව සාකච්ඡා කළා උපයෝගී පොත් දෙකක් පිළිබඳව. එකක් තමයි එක උපයෝගී පොතක් තමයි දරුවෝ ගැනුම් ජර්නලය. මොනවද ගැනුම් ජර්නලයේ ලිව්වේ මොනවද? ගැනුම් ජර්නලයේ ලිව්වේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගනු ලබන භාණ්ඩ පිළිබඳ විස්තර. මොන විස්තරද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගනු ලබන භාණ්ඩ පිළිබඳ විස්තර ලියලා තියපු පොතට කිව්ව මොකක් කියලාද අපි ගැනුම් ජර්නලය කියලා. ඊට පස්සේ අපි පසුගිය වීඩියෝ එකෙන් සාකච්ඡා කළා ආයතනයක තියෙන සුළු මුදලින් ගෙවීම් සම්බන්ධව සුළු මුදල් ගෙවීම් ජර්නලයක් ආයතනය පිළිවෙල කරන්නේ කොහොමද? කොහොමද ඒක ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ තවත් උපයෝගී පොතක් තුන්වෙනි උපයෝගී පොත සම්බන්ධයෙන්. ඒ තමයි මොකක්ද? විකුණුම් ජර්නලය. ලියාගමු මාතෘකාව විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. මොකද්ද දරුවෝ විකුණුම් ජර්නලය කියන්නේ? විකුණුම් ජර්නලය කියන්නේ අපි විසින් නැවත විකිණීමේ පරමාර්ථයෙන්. මොන පරමාර්ථයෙන්ද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ. කොහොම වික්කහමද? ණයට වික්කහම. අන්න ළමයි කොහොම වික්කහමද? ණයට වික්කහම ලියලා තියෙන පොතට කියනවා මොකක් කියලාද ළමයි? විකුණුම් ජර්නලය කියලා. ගන්න ඔයගේ ටියුට් එක පස්වෙනි නිබන්ධනය පෙරලා ගන්න එකේ පිටු අංක 3 විකුණුම් ජර්නලය anu කුමක්ද කියලා දැන ලියන්න. ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් භාණ්ඩ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් භාණ්ඩ ණයට විකුණූ විටක ඒ පිළිබඳව ණයට විකුණූ විටක ඒ පිළිබඳව ලියා තබන පොත විකුණුම් ජර්නලය. ඒ පිළිබඳව ලියා තබන පොත විකුණුම් ජර්නලයයි. අන්න ලියලා තියෙන පොතට කියනවලු මොකක් කියලාද ළමයි? විකුණුම් ජර්නලය කියලා. ඊළඟට කියනවා ළමයි විකුණුම් ජර්නලයක සටහන් නොකරන ගනුදෙනු මොනවද? ලියන අංක 1 අත්පිට විකුණුම්. මේ කියන්නේ මුදලට විකුණන ඒවා මේකේ සටහන් කරන්නේ නැහැ. 2 පාවිච්චි කරමින් තිබූ වත්කමක් මුදලට හෝ ණයට විකිණීම. ඔන්න ඔය දේවල් මොන ජර්නලයක ලියවෙන්නේ නැද්ද? විකුණුම් ජර්නලයක ලියවෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා විකුණුම් ජර්නලයක ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්නේ කෙසේද? මතකද දරුවෝ අපි ගැනුම් ජර්නලයේදී කිව්වා ගැනුම් ජර්නලයේ ලියන්නේ ණයට ගත් ඒවා. ණයට ගත්තා නම් ඔවුන්ට සල්ලි මොනව කරන්න ඕනේ කිව්වද? ගෙවන්න ඕනේ කිව්වා. හැබැයි ළමයි මේකේ ලියන්නේ මොනවද ණයට? වික්කේවා. ණයට වික්කේවා නම් ඔවුන්ගෙන් සල්ලි මොනව විය යුතුයිද අපිට?
ලැබිය යුතුයි. ලැබිය යුතුයි කියන්නේ මොකක්ද අපේ? වත්කමක්. වත්කමක් නම් ළමයි අදාළ වත්කම් ගිණුමට මොනව වෙන්න වෙනවද? හර වෙන්න වෙනවා. මොනව කරන්න වෙනවද? හර කරන්න වෙනවා. ලියන්න ගිණුම් තැබීමේ පළවෙනි පියවර. අංක 1. ගනුදෙනුව සිදු වූ දිනයේදීම ගනුදෙනුව සිදු වූ දිනයේදීම එක් එක් පුද්ගලයාගේ ගිණුමට ගනුදෙනුව සිදු වූ දිනයේදීම එක් එක් පුද්ගලයාගේ ගිණුමට හර කළ යුතුය. හර කළ යුතුය. අනේ වචන ටික ඉරක් ගහගන්න. හර කළ යුතුය. 2. මාසයේ අවසානයේදී විකුණුම් ජර්නලය එකතු කොට මාසයේ අවසානයේදී විකුණුම් ජර්නලය එකතු කොට ලැබෙන අගය විකුණුම් ජර්නලය එකතු කොට ලැබෙන අගය විකුණුම් ජර්නලය එකතු කොට ලැබෙන අගය ණයට විකුණුම් ලෙස පොදු ලෙජරය තුල ණයට විකුණුම් ලෙස අනේ වචන ටික ඉරක් ගහ ගන්න. ණයට විකුණුම් ලෙස පොදු ලෙජරයට පිටපත් කළ යුතුය. පොදු ලෙජරයට පිටපත් කළ යුතුය. පොදු ලෙජරයට පිටපත් කළ යුතුය. වරණක් ඇතුළේ ලියන්න පිටපත් කරන විදිය ණය ගැති පාලන ගිණුමට හර කර විකුණුම් ගිණුමට බැර කළ යුතුය. ණය ගැති පාලන ගිණුමට හර කොට විකුණුම් ගිණුමට බැර කළ යුතුය. එහෙනම් ළමයි ණය ගැති පාලන ගිණුමට මොනව කරන්න ඕනලුද? හර කරලා විකුණුම් ගිණුමට මොනව කරන්න ඕනලුද? බැර කරන්න ඕනේ. එහෙමනම් ඊළඟ එක තියෙනවා ණයට විකුණුම් සටහන් කරන්න පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා. ළමයි මතක් කරගමු අපි කතා කරපු පළවෙනි ගැනුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද කිව්වේ? ගැනුම් ඉන්වොයිසිය. සුළු මුදල් ගෙවීම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද කිව්වේ? සුළු මුදල් ගෙවීම් වවුචරය. ගැනුම් ජර්නලයේ ගැනුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් ජර්නලයේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ගැනුම් ජර්නලයේ ගැනුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් ජර්නලයේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ළමයි ඒ වගේ විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. ගැනුම් ජර්නලයේ වගේම ආංගයකට කියනවා විකුණුම් ඉන්වොයිසිය කියලා. මොකක් කියලාද? විකුණුම් ඉන්වොයිසිය. ලියන්න ඊළඟ එකේ මූලාශ්‍ර ලේඛනය කියලා තැන විකුණුම් ඉන්වොයිසිය. ඊළඟට අහලා තියෙනවා ළමයි ණයට විකුණුම් පොදු ලෙජරයට පිටපත් කරන්න පාවිච්චි කරන ditth සටහන මොකක්ද කියලා. ඉස්සෙල්ලා අපි ලිව්වත් එක්ක ditth සටහන මොකද්ද දරුවෝ? ditth සටහන වෙන්නේ ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. right. අපි යම් පළවෙනි අභ්‍යාසය හදන්න ඔයගොල්ලොත් එක්ක. ඔයාට දීලා තියෙනවා පළවෙනි අභ්‍යාසයේ මොකක්ද දීලා තියෙන්නේ? පළවෙනි අභ්‍යාසයේ ණයට විකුණුම් පිළිබඳව තොරතුරු වාගයක් දීලා තියෙනවා. ඔයාලට ටියුට් එකේ නම් එහා පැත්තේ විකුණුම් ජර්නලය රෝල් කරලා දීලා තියෙනවා. අපි බලමු විකුණුම් ජර්නලයක් හදන්නේ කොහොමද? නිවැරදිව රෝල් කරලා කොහොමද හදන්නේ කියලා. ළමයි අර ගැනුම් ජර්නලය වගේමයි විකුණුම් ජර්නලය හදද්දී මේ විකුණුම් ජර්නලය මෙන්න මේ ආකාරයට ප්‍රධාන තීරු කිහිපයක් තියෙනවා.
මේකේ උඩින් ලියනවා විකුණුම් ජර්නලය කියලා. විකුණුම් ජර්නලය කියලා. මේකේ ළමයි මෙන්න මෙතන පුංචි තීරු දෙකක් එනවා. මෙතන එක වටිනාකම් තීරුවයි. මේ අපි කතා කරන්නේ විකුණුම් ජර්නලයේ වැට් ලියාපදිංචි නොවූ ආයතනයක සටහන් කරන විදිය. වැට් ලියාපදිංචි නොවූ එහෙම නැත්නම් වැට් රහිත අභ්‍යාසයක්. අපි ගැලුම් ජර්නලෙත් කතා කළා මේ විදියට. වැට් සහිත සහ වැට් රහිත. මෙතන ලියනවා දිනය, ඉන්වොයිස් සංඛ්‍ය. මෙතන ලියන්නේ ළමයි ගනුදෙනු කරු. එහෙම නැත්නම් විස්තරය කියලා ලියන්න පුළුවන්. අපි ගැනුම් ජර්නල් ලියුවේ සැපයුම් කරු. මෙතන ලියන්නේ ගනුදෙනු කරු. මෙතන තියෙනවා යාගෙන් ගනුදෙනු කරපු වටිනාකම. බලමු අපි මාත් එක්කම හදාගෙන යන්න. දින ටික තියෙන්නේ 1 5 1 10 1 5 1 10 1 12 1.20 1.25 කියලා ගනුදෙනු 5යි. ඉන්වොයිස් අංක දීලා තියෙනවා ළමයි 13 14 15 16 17. මොනවද දීලා තියෙන්නේ? නම් ටික කුමාර, සුපුන්, පාලිත, कुमार पालित सुपुन, कुमार पालित सुपुन, सुपुन कमल. දැන් ළමයි වටිනාකම ලියන්නේ වෙළඳ වට්ටම් මොනවා කළාට පස්සේද අඩු කළාට පස්සේ. වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේ. එහෙමනම් වෙළඳ වට්ටම තියෙනවා පළවෙනි එක්කෙනාගේ 20000ට 100ට 5යි. 20000ට 100ට 5යි කියන්නේ ළමයි 1000යි. එතකොට 20000න් 1000ක් අඩු වෙච්චාම මෙතන දාන්නේ කීයයි කියලාද? 19000යි. ඊළඟ එක්කෙනාගේ තියෙන්නේ 10000යි. ඊළඟ එක්කෙනාගේ 40000න් 100ට 10යි කියන්නේ 4000ක් අඩු කරපුවාම 36000යි. ඊළඟ එක්කෙනා 30000න් 100ට 5යි කියන්නේ 1500ක් අඩු වෙච්චාම 28500යි. ඒ වගේම ඊළඟ එක්කෙනාගේ වට්ටම් නෑ 20000යි. දැන් මේ ටික එක්කව කරන්න. මෙතන තියෙනවා 500යි. 8යි 6යි 14යි 9යි 23යි. දෙකක් ඉතුරුයි. 4යි 6යි 9යි 2යි 11යි 113500ක් එනවා. ආන්ගේ කෙලින් ලියනවා දිනේ මාසේ අන්තිම දිනේ 1.31. මේක කෙලින් ලියනවා ළමයි වාක්‍යයක්. පොදු ලෙචරයට පිටපත් කළා කියලා. පොදු ලෙචරයට පිටපත් කළා කියලා. මොන ලෙචරයට පිටපත් කළේ? පොදු ලෙචරයට පිටපත් කළා කියලා. එහෙමනම් අපි ලියනවා පොදු ලෙජරයට පිටපත් කළා නම් කොහොමද පිටපත් කළේ කියලා පෙන්නන්න. පොදු ලෙජරය කියලා ටීගිනුම් දෙකක් ඕනේ. පොදු ලෙජරය කියලා ටීගිනුම් දෙකක් ඕනේ. ඒ වගේම ළමයි මේකේ විකුණුම් විකුණන්නේ ණය ගැතියන්ට. ඒ නිසා නැවත ඕනේ ණය ගැති ලෙජරය කියලා. මේකේ පුද්ගලයෝ ඉන්නවා 4 දෙනෙක්. ඒ නිසා තීගිනුම් 4ක් අවශ්‍ය වෙනවා. කවුද ඕනේ වෙන්නේ? කුමාර, පාලිත, සුපුන්, කමල්. ඔන්න ළමයි අපි දැන් පොඩ්ඩකට කලින් ලිව්වා විකුණුම් ජර්නලයේ තියෙන ගනුදෙනුවක් ලෙජරයට පිටපත් කරන්දී
පියවර දෙකක් තියෙනවා කියලා. මොකද්ද දරුවෝ පළවෙනි පියවර කිව්වේ? පළවෙනි පියවර කිව්වේ මොකද්ද? ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේම එක එක පුද්ගලයාගේ ගිණුමට මොනව වෙනවා කිව්වද? හර වෙනවා. ඇයි හර වෙන්නේ? ඔවුන්ගෙන් සල්ලි ලැබෙන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම කුමාරගේ ගිණුමට හර වෙනවා ඉදාමනේ 1.5 කියලා විකුණුම් කියලා දාන්නේ 19 10යි. පාලිතේ ගිණුමටත් හර වෙනවා 1.10 විකුණුම් කියලා 10 10යි. සුපුන්ගේ ගිණුමට හර වෙනවා 1.12 විකුණුම් කියලා 36 10යි. ආයෙ පාරක් 1.20 කියලා විකුණුම් සුපුන්ගේ ගිණුමටම හර වෙනවා 28500යි. කමල්ගේ ගිණුමට හර වෙනවා 1.25 විකුණුම් කියලා 2010යි. 2010යි. ඊළඟට ළමයි එතකොට එදිනෙදා සිදුවෙච්ච ගනුදෙනු අපි පිටපත් කරලා ඉවරයි. ඊළඟට කරන්න ඕනේ මාසේ අන්තිමට ජර්නල් එක එකතු කරපු අගය පොදු ලෙජරේට පිටපත් කරන්න ඕනේ ද්විත්ව සටහනක් ආකාරයට. මොන සටහනක් ආකාරයටද? ද්විත්ව සටහනක් ආකාරයට. මොකද්ද පිටපත් කරන්න ඕන ඩබල් එන්ට්‍රිය? ණය ගැති පාලන ගිණුම හර. එතකොට එක ගිණුමක් ඕනේ ණය ගැති පාලන කියලා. අනිත් ගිණුම ඕනේ ළමයි විකුණුම් ගිණුම කියලා. එහෙනම් ළමයි කියනවා ණය ගැති පාලන ගිණුමට හර කරන්නලු. හර කරද්දි දාන්නේ මාසේ අන්තිම දවසේ 1.31 විකුණුම් කියලා. අනිත් ගිණුමේ නම දාන්නේ 1,13,500යි. විකුණුම් ගිණුමට බැර කරන්න ඕනේ 1.31 ණය ගැති පාලන කියලා 1,13,500යි. එහෙනම් ජර්නලේ එකතුව මොකද කළේ? ණය ගැති පාලන ගිණුමටයි මොන ගිණුමටයි දැම්මද? විකුණුම් ගිණුමටයි දැම්මා. ඔය ඇවිල්ලා වැට් ලබා නොදුන් තත්ත්වයක් යටතේ මොන ජර්නලයක් පිළියෙල කරන ආකාරයේද? විකුණුම් ජර්නලයක් පිළියෙල කරන ආකාරය. දැන් ඔයාට තියෙනවා අභ්‍යාසාංක 2 පිටු අංක 6. අභ්‍යාසාංක 2 පිටු අංක 6 පොතේ ඉක්මනින් විකුණුම් ජර්නලය රෝල් කරලා ලෙචර් ගිණුම් වලට පිටපත් කරන්න ගන්න ඉතාම ඉක්මනින් පුංචි වෙලාවයි දෙන්නේ. විකුණුම් ජර්නලයක් රෝල් කරන්න පොදු ලෙජරය කියලා ගිණුම් දෙකක් ගහන්න, ණය ගැති ලෙජරය කියලා අදාළ ගිණුම් ටික ගහන්න, බලන්න ඉක්මනට හදන්න ගන්න. තාම ඉක්මනින් ඉතාම ඉක්මනින් අභ්‍යාසාංක 2
ඉතාම ඉක්මනින් රූල් කරගන්න. රූල් කරලා ඉක්මනින් හදන්න ගන්න විකුණුම් channel එක. ඊට පස්සේ මම බෝඩ් එකේ හදනවා ඉක්මනින්. බලන්න විකුණුම් channel එකේ 1.4 1.8 1.12 1.16 1.25 ඉන්වොයිස් අංක ටික 12 13 14 15 16 शरत कुमार विजय शरत कुमार विजय कुमार शरत බලන්න වටිනාකම් ටික පළවෙනි එකේ වෙළඳ වට්ටමක් නෑ 12000යි 12000යි ඊළඟ එකේ 25000න් 120ක් කියන්නේ 5000ක් අඩු වෙච්චාම 20000යි ඊළඟ එකේ 30000න් 110ක් අඩු වෙච්චාම 27000යි ඊළඟ එකේ තියෙන්නේ 15000යි ඊළඟ එකේ 20000න් 110ක් අඩු වෙච්චාම 18000යි එතකොට ළමයි බලන්න එකතු වෙනවා 8යි 5යි 13යි 20යි 22යි දෙකක් ඉතුරුයි 7යි 2යි 9යි රුපියල් 92000ක් එනවා ඒක ගෙනිලියට දිනේ 1.31 පොදු ලෙජරේට පිටපත් කළා කියලා පොදු ලෙජරේට පිටපත් කළා කියලා ලියන්න දැන් අපි ගිණුම් වලට පිටපත් කරමු කොහොමද පිටපත් කරන්නේ ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේම එක් එක් පුද්ගලයාගේ ගිණුමට හර කරනවා පුද්ගලයෝ 3 දෙනායි ඕනේ සරත් කුමාර විජය පුද්ගලයෝ 3 දෙනායි පළවෙනි එක්කෙනාට හර කරනවා 1.4 විකුණුම් කියලා 12000යි දෙවෙනි එක්කෙනාට හර කරනවා 1.8 විකුණුම් කියලා 20000යි ඊළඟ එක්කෙනාට හර කරනවා 1.12 27000ක් විකුණුම් කියලා ඊළඟ එක්කෙනාට නැවත යන්නේ කුමාරට 1.16 විකුණුම් කියලා 15000යි ආය යන්නේ සරත්ට 1.25 විකුණුම් කියලා 18000යි එතකොට මොකද උනේ ළමයි විකුණුම් ජර්නලේ ලියපුවා එක එක පුද්ගලයාගේ ගිණුමට මොකද උනේ හර වුණා එතකොට දැන් මාසේ අන්තිමට ආපු එකතුව පොදු ලෙජරයට පිටපත් කරන්න ඕනේ කොහොමද පිටපත් කරන්නේ ණය ගෙති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර
ණයට විකුණුම් වල දිත්ත සටහන ණයගෙති පාලන හර විකුණුම් බැර. එහෙනම් මෙතන එකතුව ගන්නවා 92000යි 1.31 විකුණුම් කියලා 92000ක් දානවා. විකුණුම් ගිණුමට බැර කරන්න 1.31 ණයගෙති පාලන කියලා කීයද? 92000යි. 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 ඔය අපි කතා කළේ ළමයි වැට් රහිත අවස්ථාවකදී එහෙම නැත්නම් වැට් නැති අවස්ථාවකදී විකුණුම් ජර්නලයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. වැට් නැති අවස්ථාවකදී. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ වැට් එක්ක විකුණුම් ජර්නලයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. යන්න ඊළඟ පිටුව 7 වෙනි පිටුව. එකතු කළ අගය මත බද්දක් කියන්නේ මොකද්ද මේ විකුණුම් ජර්නලයක? ලියන්න. කිසියම් ආයතනයක් වැට් සඳහා ලියාපදිංචි වී ඇතනම් කිසියම් ආයතනයක් වැට් සඳහා ලියාපදිංචි වී ඇතනම් එවැනි ව්‍යාපාරයක් වැට් සඳහා ලියාපදිංචි වී ඇතනම් එවැනි ව්‍යාපාරයක් සිය විකුණුම් ජර්නලය පිළියෙල කිරීමේදී විකුණුම් වටිනාකමට එකතු කළ අගය මත බද්ද එකතු කර පෙන්විය යුතුය. ගැනුම් ජර්නලයේදී මෙන් මෙහිදීද වටිනාකම් තීරු තුනකින් සමන්විතව ජර්නලය පිළියෙල කරයි. ඔන්න දරුවෝ ඊළඟට මාතෘකාවක් තියෙනවා විකුණුම් ජර්නලයක ගනුදෙනු වැට් සහිතව ලෙජරයට පිටපත් කරන්නේ කොහොමද කියලා. ලියන්න අංක 1. අර ඉස්සෙල් එකේ වගේමයි. එනතම් පළවෙනියට එක හදපු එකේ වගේමයි. පළවෙනි පියවර වෙනසක් නැහැ ලියන්න. ගනුදෙනුව සිදු දිනේදීම එක් ගනුදෙනුවේ මුළු වටිනාකම අන්නේ වචන ටිකක් ගා ගන්න. මුළු වටිනාකම එක් ගනුදෙනුවේ මුළු වටිනාකම එක් පුද්ගලයාගේ ගිණුමට හර කළ යුතුය. දෙක වටිනාකම් තීරුවේ එකතුව මාසය අවසානයේදී අන්නේ වචනයට ඉරක් ගහ ගන්න. මාසය අවසානයේදී විකුණුම් ගිණුමට බැර කළ යුතුය. වටිනාකම් තීරුවේ එකතුව මාසය අවසානයේදී විකුණුම් ගිණුමට බැර කළ යුතුය. තුන්වෙනි පියවර වැට් තීරුවේ එකතුව මාසය අවසානයේදී
වැට් තීරුවේ එකතුව මාසයේ අවසානයේදී වැට් පාලන ගිණුමට වැට් පාලන ගිණුමට වැට් පාලන ගිණුමට හර කළ යුතුය බැර කළ යුතුය බැර කළ යුතුය වැට් පාලන ගිණුමට බැර කළ යුතුය හතරවෙනි පියවර මුළු වටිනාකම් තීරුවේ එකතුව මුළු වටිනාකම් තීරුවේ එකතුව මාසයේ අවසානයේදී ආංගිකෙත් යටින් ඉලක්ක ගහගන්න මාසයේ අවසානයේදී ණය ගෙති පාලන ගිණුමට ණය ගෙති පාලන ගිණුමට ණය ගෙති පාලන ගිණුමට හර කළ යුතුය හර කළ යුතුය ආන්ගේ වචන ටික highlight කරගන්න හර කළ යුතුය දැන් අපි බලමු වැට් එක්ක විකුණුම් චැනලයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා අභ්‍යාසාංක 3 වැට් එක්ක විකුණුම් චැනලයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා මම කො වැට් එකත් එක්ක විකුණුම් චැනලයක් පිළියෙල කරද්දී දරුවෝ මේ විකුණුම් චැනලය වටිනාකම් තීරු 3කට රූල් කරන්න වෙනවා වටිනාකම් තීරු කීයකට හදන්න වෙනවද 3කට හදන්න වෙනවා වටිනාකම් තීරු 3කට හදන්න වෙනවා මාත් එක්කම රූල් කරගමු ගාන හදන්නම විකුණුම් චැනලයක් මේ විදිහටම තීරු දෙකයි මේ මෙතන වටිනාකම් තීරු 3ක් එනවා මොකක්ද එන්නේ වටිනාකම වැට් මුළු වටිනාකම වැට් මුළු වටිනාකම කියලා රෝල් කරගන්න විකුණුම් චැනලය උඩින් ලියා ගන්න විකුණුම් මාතෘකාව මොන හොඳට බලන්න දරුවෝ මේක ලෙජර් ගිණුම් වලට පිටපත් කරන විදිය විතරයි වෙනසකට තියෙන්නේ නැත්තම් සාමාන්‍ය විදියටමයි ගන්න. මොන දරුවෝ බලන්න මේකේ තියෙනවා දින 4ක් 1 5 1 8 1 5 1 8 1 12 1.16 1.25 ගණදෙනු 5යි කුමාර චානක සිරිමල් කුමාර චානක සිරිමල් චානක ජානක ඉන්වොයිස් අංක ටික දාගන්න 13 14 15 16 12 නම් තියෙන්නේ 12 13 14 15 16 දැන් ළමයි අපි දන්නවා වටිනාකම් තීරුවට දැම්මේ වෙළඳ වට්ටම මොනව කළාද අඩු කළා අපි ඉස්සෙල්ලා එක දාගෙන ඉන්නවා පළවෙනි එකේ වෙළඳ වට්ටමක් නැහැ ඒ නිසා 20000යි දෙවෙනි එකේ වෙළඳ වට්ටමක් තියෙනවා 120ක එතකොට අඩු වෙච්චාම ඒත් 20000යි ඊළඟ එක 10න් 110ක් අඩු වෙච්චාම 9000යි ඊළඟ එකේ 15000යි වෙළඳ වට්ටම නැහැ ඊළඟ එකේ 35000න් 110ක් ගියාම 31500යි ඔන්න දැන් මම වෙළඳ වට්ටම අඩු කරලා දැන් අපි බලමු වැට් තියනවාද කියලා
ඔව් පළවෙනි එකේ තියෙනවා 10%ක්. 10% කියන්නේ 2000යි. දෙවෙනි එකේ 15%ක් තියෙනවා. 15%යි කියන්නේ 3000යි. ඊළඟ එකේ නෑ. ඊළඟ එකේ 10%යි කියන්නේ 1500යි. ඊළඟ එකේ වැට් එකක් නෑ. ළමයි දැන් මේ තීරු දෙක එකතු කරලා මෙතන දානවා 22000යි. මාත් එක්ක මාතාවගෙන යන්න. 23000යි. 9000යි. 16500යි. 31යි 500යි. දැන් මේ තීරු තුනම 15ට එකතු කරන්න. තීරු තුනම 15ට එකතු කරන්න. තීරු තුනම 15ට එකතු කරන්න. දැන් තීරු තුනම 15ට එකතු කරන්න. කොහොමද එකතු කරන්නේ? මෙතන 500යි 9යි 6යි 15යි එකක් ඉතුරුයි 5යි 4යි 9යි 95500ක් එනවා. මෙතන එන්නේ 5යි 6යි 500යි. මෙතන මේ ටික එකතු කරනවා 0යි 15යි 16යි ඉතුරු 1යි 17යි 20යි 22යි දෙකක් ඉතුරුයි 6යි 4යි 10යි 1,02,000යි. මේක මේ අතර එකතු කළත් මේ අතර එකතු කළත් එක හා සමාන වෙන්න ඕනේ. මේ එකතුව ලියනවා දිනේ 1.31. ලියනවා මොකක් කියලාද? පොදු ලෙචරයට පිටපත් කළා කියලා. පොදු ලෙචරයට පිටපත් කළා කියලා වැට් එකක් වෙනවා කියන්නේ භාණ්ඩයේ මිලට එකතු වෙනවා. දැන් ඊළඟට මේක පිටපත් කරන්න අපිට අවශ්‍යයි කිව්ව පුද්ගලයන්ගේ ගිණුම්. ඒවා තියෙන්නේ මොන ලෙජරේ කියුවද? ණයගෙති ලෙජරේ. ණයගෙති ලෙජරේ තියෙන්නේ. මේකේ ඉන්නවා කුමාර චානක සිරිමල් චානක 4 දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් ඉන්නවා. නම් කරගන්න. කුමාර චානක සිරිමල් ජානක. දැන් අපි ටියුට් එකේ එහා පැත්තේ ලිව්වා ලෙජර් ගිණුම් වලට පිටපත් වෙන විදිය. කොහොමද පිටපත් වෙන විදිය ලිව්වේ? මොකද ලිව්වේ? ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේදීම එක් එක් පුද්ගලයාගේ ගිණුමට මොනවා කරනවා කිව්වද? හර කරනවා කිව්වා. එහෙනම් ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේ මුළු වටිනාකම දාන්න 1.5 විකුණුම් කියලා. කීයක් එනවද? 22000ක් එනවා අන්තිම උත්තරේ. ඊළඟ එක දානවා 1.8 විකුණුම් කියලා. 23000යි. මෙතන 1.12 විකුණුම් කියලා 9000යි. ආයි චානකයේ ගිණුමට එනවා 1.16 විකුණුම් කියලා 16500යි. ආයෙනවා චානකයේ ගිණුමට 1.25 විකුණුම් කියලා 31,500ක්. ඔන්න අපි ගිණුම් තැබීමේ පළවෙනි පියවර ඉවරයි. පියවර 4. පළවෙනි පියවර ඉවරයි. දැන් ලියනවා දෙවන පියවර. මොකද්ද දෙවෙනි පියවර කිව්වේ? වටිනාකම් තීරුවේ එකතුව. විකුණුම් ගිණුමට බැර කරන්නලු මාසේ අන්තිමදී. විකුණුම් ගිණුමට බැර කරනවා එහෙනම් 1.31 ණයගෙති පාලන කියලා 95500යි. වටිනාකම් තීරුවේ එකතුව දැම්මේ.
ඊළඟට තුන්වෙනි පියවර කිව්වේ තුන්වෙනි පියවර කිව්වේ වැට් තීරුවේ එකතුව. වැට් පාලන ගිණුමට බෑ කරන්න කිව්වා. කවදද මාසේ අන්තිමට එකතු කරලා මොකක් කියලාද ලියන්නේ? ණය ගැති පාලන කියලා. 6500යි. අන්තිම පියවරේ කිව්වා මේ මුළු වටිනාකම් තීරුවේ එකතුව. මොන තීරුවේ එකතුවද? මුළු වටිනාකම් තීරුවේ එකතුව. මොකද කරන්න කිව්වේ? ණය ගැති පාලන ගිණුමට හර කරන්න කිව්වා. හැබැයි ළමයි අපි හර කරද්දී ලියන්න ඕනේ මෙතන ගිණුම් දෙක. විකුණුම් කියලා වෙනමයි, වැට් කියලා වෙනමයි. හැබැයි දිනේ 1.31මයි. මාසේ අන්තිම ඒ කියන්නේ මේ එකතුව කියන්නේ මේ දෙකනේ. එහෙනම් මේ දෙක වෙන වෙනම ලියන්න ඕනේ. 95යි 500කුයි වැට් වල කීයකුයි කියලාද? 6500කුයි. මේ ගිණුම හර වෙලා මේ ගිණුම් දෙකට මොනව වෙනවද? බැර වෙනවා. මේක හර මේ දෙක බැර. එහෙනම් ලියන්න තරු ලකුණක් දාලා යටින් මේ අණුව ඉහත අභ්‍යාසයේ මේ අණුව ඉහත අභ්‍යාසයේ ණයට විකුණුම් වල ඉහත අභ්‍යාසයේ ණයට විකුණුම් වල දිත්ව සටහන වන්නේ ණයට විකුණුම් වල දිත්ව සටහන වන්නේ ලියන්න යටින් ඩබල් එන්ට්‍රියක් විදියට ණය ගැති පාලන ගිණුම හර 1,02,000යි. ණය ගැති පාලන ගිණුම හර 1,02,000යි. ණය ගැති පාලන ගිණුම හර 1,02,000යි. පොඩක් ඉස්සරහට වෙන්න ලියනවා. විකුණුම් ගිණුම බැර කියලා ලියන්නේ නෑ. පොඩක් ඉස්සරහට වෙන්න ලියනවා වටිනාකම 95යි 500යි. තව 6යි 500ක් බැර වෙනවා. මොන ගිණුමටද? වැට් පාලන ගිණුම. 6යි 500යි. එතකොට ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය තමයි මේ තියෙන්නේ. වැට් තියෙද්දි මේක අපෙන් අහලා තිබුණා 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ද්විත්ව සටහන. ණය ගැති පාලන හර විකුණුම් බැර වැට් පාලන බැර. ඒක අවසන්. එතකොට ගිණුම් තැබීමේ පියවර සියල්ලම ඉවරයි. දැන් ඔයා ඊටාම ඉක්මනින් අභ්‍යාස අංක 4 උත්තරේ ලියන්න ගන්න වැට් එක්ක. අභ්‍යාස අංක 4 උත්තරේ ඊටාම ඉක්මනින් විකුණුම් ජර්නලය හදාන්න වැට් එක්ක. ඊට පස්සේ ණය ගැති ලෙජරයට පිටපත් කරන්න. ඊට පස්සේ පොදු ලෙජරයට හෙවත් ප්‍රධාන ලෙජරයට පිටපත් කරන්න. වැඩි වෙලාවක් ගන්න එපා ඉක්මනින්.
ඉවරද හදලා? අභ්‍යාස අංක 4 බලමු උත්තර. පුද්ගලයෝ ටික ඉන්නේ අනිල්, රනිල්, සුනිල්, ආයිනෝ, විනිල්. වෙළඳ වට්ටම් අඩු කරලා දැම්මද? පළවෙනි එකේ 4010යි. පළවෙනි එකේ 4010යි. බලන්න වෙළඳ වට්ටම් අඩු කරලා අගයන් ටික දැම්මද කියලා. බලන්න පළවෙනි එකේ වටිනාකම 401000යි. දෙවෙනි එකේ 120ක් අඩු කරපුවාම එතෙන්ටත් 40000ක් එනවා. ඊළඟ එකේ 110ක් අඩු කරපුවාම 27000යි. ඊළඟ එකේ වෙළඳ වට්ටම් නැහැ, එතන 40000යි. ඊළඟ එකේ 30000ට 10ක් අඩු කරපුවාම එතන 27000යි. දැන් අපි බලමු වැට් එක. පළවෙනි එකේ 10%ක් තියෙනවා, ඒ කියන්නේ 4000යි. දෙවෙනි එකේ 15%ක් තියෙනවා, එතන වෙන්නේ 6000යි. ඊළඟ එකේ නැහැ. ඊළඟ එකේ 10%ක් තියෙනවා, එතන 4000යි. මේකෙත් නැහැ. දැන් මේ දෙක එකතු කරලා ගන්න 44000යි, 46000යි, 27000යි, 44000යි. මෙතන එන්නේ 27000යි. 6යි 4යි 10යි 4යි 14යි. මෙතන 40යි 80යි 120යි 120යි 54යි 174යි. මේ ටික එකතු කරනවා 0.3යි. 7යි 7යි 14යි 18යි 10යි 28යි. දෙකක් ඉතුරුයි 8යි 10යි 18යි 1,88,000යි. මේ දෙකේ එකතුවත් ඒ ගානේ ඉන්නේ 1,88,000යි. දැන් අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කරමු. කොහොමද දරුවෝ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ? මෙන්න මේ ආකාරයට. ඒ තමයි මොකද්ද? අපි පියවර 4ක් දුන්නා. පළවෙනි පියවර තමයි ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේදීම එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම පුද්ගලයෝ ටිකට ගිණුම් ටික ගහගෙන ඉමු. අනිල්, රනිල්, සුනිල්, විනිල්. ඉස්සෙල්ලාම පළවෙනි එක්කෙනාගේ ගිණුමට හර කරනවා විකුණුම් කියලා 44000ක් තියෙනවා ඔයාගේ විකුණුම් channel. දෙවෙනි එක්කෙනාගේ ගිණුමට හර කරනවා 46000ක් තියෙනවා. තුන්වෙනි එක්කෙනාගේ ගිණුමට හර කරනවා 27000ක් තියෙනවා. 27000ක් තියෙනවා. ආයෙ නැවත රනිල්ගේ ගිණුමටම හර කරනවා 44000ක් තියෙනවා. ආයෙ අන්තිම එක විනිල්ගේ ගිණුමට හර කරනවා කීයක් තියෙනවද? 27000ක් තියෙනවා. 27000ක් තියෙනවා. පළවෙනි පියවර ඉවරයි. ගනුදෙනුව සිද්ධ වෙච්ච දවසේදීම එක එක පුද්ගලයාගේ ගිණුමට හර කළා. ඊළඟට මොකද කරන්න කිව්වේ? දෙවෙනි පියවරේ වටිනාකම් තීරුවේ එකතුව විකුණුම් ගිණුමට බැර කරන්න කිව්ව පොදු ලෙචරේ. විකුණුම් ගිණුමට බැර කරන්න 1.31 ණයගැති පාලන කියලා 1,74,000යි. ණයගැති පාලන කියලා 1,74,000යි. ඊළඟට වැට් තීරුවේ එකතුව වැට් පාලන ගිණුමට බැර කරන්න
1.31 ණයගැති පාලන කියලා. 14000යි. ඊට පස්සේ මුළු වටිනාකම් තීරුව එකතුව මොකද කරන්න කිව්වේ? ණයගැති පාලන ගිණුමට හර කරන්න කිව්වා. කොහොමද හර කරන්නේ? මේ දෙකේම එකතුව 1,74,000ක් විකුණුම් කියලායි 14,000ක් වැට් පාලන කියලායි හර කරන්න. ණයගැති පාලන ගිණුම හර. එහෙනම් ඒකේ ඩබල් එන්ට්‍රි වල තරු ලකුණක් දාලා යටින් ලියන්න. ණයගැති පාලන ගිණුම හර වෙනවා 1,88,000යි. විකුණුම් ගිණුමට බැර වෙනවා 1,74,000යි. වැට් පාලන ගිණුමට බැර වෙනවා 14,000යි. ඔන්න ණයට විකුණුම් ටිකේ ඩබල් එන්ට්‍රිය. ණයට විකුණුම් එකේ ඩබල් එන්ට්‍රිය. ණයගැති පාලන ගිණුම හර විකුණුම් බැර වැට් පාලන බැර. වැට් පාලන බැර. විකුණුම් බැර වැට් පාලන බැර. ඊළඟට අපි යම් පස්වන අභ්‍යාසය. ඔය පස්වෙනි අභ්‍යාසයේ භාණ්ඩ පිළිබඳ විස්තර තිබුණාට වැට් එකක් දීලා නැහැ. එහෙනම් අපිට විකුණුම් චැනලය හදන්න වෙන්නේ වැට් රහිත අවස්ථාවක. ඉක්මනින් රෝල් කරගන්න. වැට් රහිත අවස්ථාවක විකුණුම් චැනලයයි අදාළ ගිණුම් ටිකයි ඉක්මනින්. විකුණුම් චැනලයයි අදාළ ගිණුම් ටිකයි වැට් රහිත අවස්ථාවක් තියෙන්නේ. ගනුදෙනු තුනයි තියෙන්නේ. පල්ලෙහාට ගොඩාක් ඉඩ අවශ්‍ය නැහැ. 3 දෙනයි ඉන්නේ. වැට් නැත්තම් එක වටිනාකම් තීරුවයි. ඉක්මනින් රෝල් කරගන්න. ඉක්මනින් හදන්න ගන්න. ඉක්මනින් වෙලා ගන්න එපා. විකුණුම් චැනලය රෝල් කරගන්න. පස්සේ ලියන්න පුළුවන් මේ වාක්‍යයන්. ඔන්න බලමු අපි. දින දීලා තියෙනවා 1.4 1.1 1.4 1.1 තව එක ගන්න දෙනවයි තියෙන්නේ 1.6 1.6 අපිට සතියකට අදාළව දීලා තියෙන තොරතුරු 101 303 14 101 303 14 ඔන්න තියෙනවා මොනවද? කමල් චමල් නාමල්. කමල් චමල් නාමල්. ළමයි වටිනාකම ගන්න මෙහෙමයි. බලන්න පළවෙනි භාණ්ඩ වර්ගය පළවෙනි එක්කෙනාගෙන් ගත්තේ CA 200ක් නේ. CA 200ක් කියන්නේ කීයද? 20000ක් එනවා. ඒකෙන් 100ට 5ක් කියන්නේ 10ක් අඩු කරපුවාම 19000යි. කෙලින්ම සුළු කරලා ගන්නෙ. ඊළඟ එකේ 20 100ක් කියන්නේ 2000යි. 2000න් 100ට 10ක් ගියාම කීයද එන්නේ? 1800යි. ඊළඟ එකේ වෙන්නේ 100 20ක්. 100 20යි කියන්නේ 2000යි. එච්චරයි තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 22800ක්.
ඒකතුව කෙලින් ලියන්න 1.31 සතියකට දීලා තියෙන නිසා මෙතන 1.7 කියලා දාගන්න. 1.7 පොදු ලෙචරයට පිටපත් කළා. අපිට දීලා තියෙන සතියක තොරතුරු ඒ නිසා සතිය අවසානයේ අපි ගිණුම් හදන්නේ 1.7 පොදු ලෙචරයට පිටපත් කළා. අපිට මාසික තොරතුරු දීලා නැහැනේ. පිටපත් කළා. දැන් අපි එක එක පුද්ගලයා ගිණුමට යම්. මොකද කරන්න ඕනේ කිව්වේ එක එක පුද්ගලයාගේ ගිණුමට මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. මේකේ උඩින් ලියන්න ණයගැති ලෙජරේ කියලා. කමල්, චමල්, අනිත් එක්කෙනා නාමල්. මොකද කරන්න ඕනේ කිව්වේ එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න ඕනේ. හර විකුණුම් ජලය දැන් ගැණුම් ජලයේදී අපි කලේ එක එක පුද්ගලයා ගිණුම බැර කළා. විකුණුම් ජලයේදී නම් කරන්නේ එක එක පුද්ගලයා ගිණුමට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. ඉස්සෙල්ලාම තියෙනවා 1.1 විකුණුම් කියලා 19000යි. ආයෙ තියෙනවා 1.4 විකුණුම් කියලා 1800යි. ඊළඟට තියෙනවා 1.6 විකුණුම් කියලා 2000 ඊළඟ එක්කෙනාට. දැන් සතිය අවසානයේ පිටපත් කරන්නේ සතිය අවසානයේදී පිටපත් කරන්න ඕනේ මේක පොදු ලෙජරයට. කොහොමද පිටපත් කරන්නේ? පොදු ලෙජරය කියලා ලියලා ගිණුම් දෙකක් ගහ ගන්න ඕනේ. ණයගැති පාලන ගිණුමයි විකුණුම් ගිණුමයි. එහෙනම් දරුවෝ ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ණයගැති පාලන ගිණුම හර විකුණුම් බැර. එහෙනම් ණයගැති පාලන ගිණුමට හර කරන්න 1.7 විකුණුම් කියලා 22800ක්. විකුණුම් ගිණුමට බැර කරන්න 1.7 ණයගැති පාලන කියලා 22800ක්. 1.7 ණයගැති පාලන කියලා 22800ක්. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර 22800යි. 22800යි. right ඉක්මනින් අභ්‍යාසංක 6 හදන්න ගන්න. ඒකෙත් වැට් කිසි දෙයක් නැහැ. වෙළඳ වට්ටම් තියනවා. පුද්ගලයෝ තුන්දෙනා ඉන්නේ. ගොඩක් ලොකුවට අවශ්‍ය නැහැ. බලන්න ඉක්මනින් විකුණුම් ජර්නලය හදලා අදාළ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න ගන්න. ඊටාම ඉක්මනින් ඉක්මනින් රෝල් කර ගන්න. විකුණුම් ජර්නලයක් රෝල් කරලා වටිනාකම් තීරු එකයි ඕනේ.
ඉක්මනින් හදන්න. අභ්‍යාස අංක 6. විකුණුම් චැනලයයි අදාළ ලෙජර් ගිණුම් ටිකයි. විකුණුම් චැනලයයි අදාළ ලෙජර් ගිණුම් ටිකයි. ඔකේ අර 1 1 කියලා තියෙන්නේ ඒක දරුවෝ 12යි 1 කරගන්න. 12යි 1 තියෙනවා. 12යි 20 තියෙනවා. 12යි 22 තියෙනවා. නිමල් සුනිල් සිසිල්. නිමල් සුනිල් සිසිල්. වටිනාකම් තීර්පෙක් ගන්න 2040ක් කියන්නේ රුපියල් 80000යි. ඊළඟ එක 10000ක් 10 ගානේ ඒ කියන්නේ ලක්ෂයයි 105ක් අඩු වෙච්චාම 95000යි. ඊළඟට 6000ව 100ක් කියන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 6යි. ඒකෙන් 10%ක් ගියාම 5,40,000ක් එනවා. 5,40,000ක් එනවා. දැන් මේ ටික සුළු කරන්න. 5000යි 54යි 9යි 63යි 63යි 8යි 71යි 7,15,000ක් එනවා. ඒ එකතුව කෙලින් ලියන්න 12 වෙනි මාසේ 31 වෙනිදා පොදු ලෙජරයට පිටපත් කළා කියලා. 12/31 පොදු ලෙජරයට පිටපත් කළා කියලා. ඊට පස්සේ අපි දාගන්න ණයගැති ලෙජරේ. ණයගැති ලෙජරේ කියලා ගහලා පුද්ගලයෝ 3 දෙනාගේ නම ලියන්න. නිමල් සුනිල් සිසිල්. මොකද කරන්න ඕනේ කිව්වේ දරුවෝ? එක එක පුද්ගලයාගේ ගිණුමට මොනවා කරන්න ඕනේ කිව්වද? හර කරන්න. එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න 12යි 1 විකුණුම් කියලා 80000යි. 12යි 20 විකුණුම් කියලා 95000යි. 12යි 22 විකුණුම් කියලා 5,40,000යි. එක එක පුද්ගලයාගේ ගිණුමට හර කළා. ඊට පස්සේ මාසේ අන්තිම එකතුව පොදු ලෙජරයට පිටපත් කරන්න ඩබල් එන්ට්‍රියක් විදිහට කොහොමද එන්නේ? 12/31 විකුණුම් කියලා ණයගැති පාලන ගිණුමට හර කරන්න 7,15,000ක්. විකුණුම් ගිණුමට බැර කරන්න 12/31 කියලා ණයගැති පාලන කියලා 7,15,000ක්. ඔය කියන්නේ මේ එකතුව මේ ගිණුම හර කරලා මේ ගිණුමට බැර කරන්න. ඒ අපි හදලා ඉවර කළේ අභ්‍යාසාංක 6 උත්තරය. අභ්‍යාසාංක 6 උත්තරය. ඉක්මනින් ඊටාම ඉක්මනින් පුංචි වෙලාවක් දෙන්නම්. අභ්‍යාසාංක 7. ඒකේ ළමයි වෙළඳ වට්ටම් කිසිම දෙයක් නැහැ. වෙළඳ වට්ටම් කිසිම දෙයක් නැහැ. ඉක්මනින් අභ්‍යාසාංක 7 හදන්න ගන්න. ඒකේ වැට් කිසි දෙයක් නැහැ. එක වටිනාකම් තීරුවයි ඕනේ.
ඉතාම ඉක්මනින් රෝල් කරගන්න. බලමු අපි බලන්න දරුවෝ දින තියෙන්නේ 3යි 1 3යි 10 3යි 1 3යි 10 3යි 25 සහ 3යි 26 ඉන්වොයිස් අංක තියෙන්නේ 100යි 231යි 100 231 352 35 පුද්ගලයෝ ටික තියෙන්නේ කුමාර සුමුදු රාජීව් සහ ආයපාරක් සුමුදු වටිනාකම් ටික බලමු 2080ක් 1,60,000යි 70,000ක් 70,000යි 60,500ක් 90,000යි ඊළඟ එකේ වටිනාකම දීලා නැහැ එකක වටිනාකම කාගේද මේ සුමුදුගෙන් කලින් රතු සහල් ගත්තේ කීය ගානේද 70 ගාන. එතකොට මෙතනත් තියෙන්නේ 70,500ක්. ඒ කියන්නේ 35,000යි. දැන් එක්කව කරනවා 5,000යි. එතකොට 16යි 9යි 25යි හරිද 25යි 7යි 32යි 35යි 3,55,000ක් එනවා මුළු එකතුව. 3,55,000ක් එනවා මුළු එකතුව. ඒකේ ලියන්න 3යි 31 පොදු ලෙචරයට පිටපත් කළා කියලා. දැන් අපි ඒක පිටපත් කරමු. ගිණුම් ඕනේ 3යි. කුමාර ණයගැති ලෙචරේ කියලා උඩින් ලියා ගන්න.
සුමුදු අනිත් එක්කෙනා රජිත්. මොකද කරන්න තියෙන්නේ දරුවෝ? එක එක පුද්ගලයාගේ ගිණුමට හර කරන්න ඕනේ. කුමාරට හර කරන්න 3.1 කියලා විකුණුම් 1,60,000යි. ඒ වගේම සුමුදුට හර කරන්න 3.10 විකුණුම් කියලා 70,000යි. ඊළඟට 3.25 ලියන්න විකුණුම් කියලා 90,000යි. ආයෙ ලියන්න සුමුදුටම 3.26 විකුණුම් කියලා කීයද එන්නේ? 35,000යි. දැන් ඊළඟට මාසයේ අන්තිම විකුණුම් ජර්නලයේ මුළු එකතුව පොදු ලෙජරයට පිටපත් කරන දිත්ත සටහනක් විදියට මොකද්ද පිටපත් කරන්නේ? ණයගැති පාලන ගිණුමට හර කරන්න 3.31 විකුණුම් කියලා 3,55,000යි. විකුණුම් ගිණුමට බැර කරන්න 3.31 ණයගැති පාලන කියලා 3,55,000යි. එතකොට ඩබල් එන්ට්‍රිය උනේ ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. එතකොට දරුවෝ අපි කතා කළා විකුණුම් ජර්නලය සම්බන්ධයෙන්. විකුණුම් ජර්නලය සම්බන්ධයෙන් අපි කතා කළා වැට් පවතින අවස්ථාවකදී සහ වැට් නොමැති අවස්ථාවකදී ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා ඉතාම පැහැදිලිව. එතකොට අපි දැක්කා වැට් තියෙන අවස්ථාවකදී වටිනාකම් තීරු 3කට හැදෙන විකුණුම් ජර්නලය පියවර 4කින් පිටපත් වෙනවා. ඊට පස්සේ වැට් නැති අවස්ථාවකදී පියවර 2කින් පිටපත් වෙනවා. එතකොට මේ අවස්ථා දෙක අපි වෙන වෙනම ඕගොල්ලන්ට ඉතාම පැහැදිලිව සාකච්ඡා කළා. එහෙමනම් විකුණුම් ජර්නල් අභ්‍යාස මෙච්චරයි තියෙන්නේ. එතකොට දැන් අපි මේ උපයෝගී පොත් ටික එකින් එක වෙන වෙනම කතා කරලා ඉවර වෙලා මේ උපයෝගී පොත් ටික මිශ්‍රව අරගෙන අපි වෙනම අභ්‍යාස සාකච්ඡා කිරීමක් කරනවා. එහෙමනම් විකුණුම් ජර්නල අභ්‍යාස නිබන්ධනය සම්පූර්ණයෙන් මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ උපයෝගී පොත සාකච්ඡා කරමු ඊට පස්සේ.